අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම යොදාගත් සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ සඳහන් වන කොණ්ඩඤ්ඤ කියන සූත්‍ර දේශනාව. සම්මා සම්බුද්ධ ශාසනයේ කොයි තරම්නම් අසිරිමත්ද මේ ශාසනයේ මහා සංගරුවන මොන තරම්නම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව විශේෂයෙන් මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. බොහෝසේ ශ්‍රද්ධාව උපද්දවන මේ සූත්‍රය අපි සාකච්ඡා කරමු. ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍රයත් එය අට කතාවේ විස්තර කරලා තියෙන ප්‍රමාණයත් ඒ දෙකම එකතු කරගෙනයි මම මේ දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංයුක්ත නිකායේහි සඳහන් වන කොණ්ඩඤ්ඤ සූත්‍රය. කොණ්ඩඤ්ඤ කියන නම ඇහෙනකොටම අපේ පින්නතුන්ට මතකයි ඒ කවුද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අති විශිෂ්ටතම තානාන්තරයක් හිමි වෙච්ච මහරහතන් වහන්සේ. ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයේ අති සුවිශේෂී වූ මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ නමින් කොණ්ඩඤ්ඤ. පස්සේ කාලේ හැඳින්වුවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. ඒ විදිහේ නමක් උන්වහන්සේට ලැබුණේ. අපේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව සතුට ප්‍රකාශ කළා. මහා ප්‍රඥාවන්තයි. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් ලෞතර බුදු වෙන්න අදිෂ්ඨාන කරගෙන ආපු මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ නියත විවරණ ලබාගෙන මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් සමත්‍රින්සත් පාරමිතා පූර්ණේ කරලා මේ විශ්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය හොයාගත්තා. තමන් වහන්සේ හොයාගත්ත ඒ අති උත්තරීතර වූ ධර්මය ඉස්සරලාම කසලපුර පසළොස්වක පෝය දවසේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මහනෙල් මල් සුවඳ හමමින් මේ ලෝක ධාතුවට දේශනා කරනකොට විශ්වයට මොන වාගේ විපර්යාසයක් වෙන්න ඇද්ද? එදා ධර්ම ශ්‍රවණය කළේ මිනිසුන් හැටියට 5 දෙනෙක්. ආන්ගේ 5 දෙනාගෙන් මෙන්න මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම වතාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන අති උතුම් මහරහත් බෝධිය අත්පත් කරගන්නට යෙදුණා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ අවබෝධ කරගත් නිසා භාග්‍යතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම තිබ්බා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරයි උන්වහන්සේට ලැබුණේ. මේ වාගේ තනතුරක් ලබන්න පින්නතුනි මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එයි මේ චිරරාත්‍රඥයි කියලා කියන්නේ. මේ මහරහතන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න තාක්කල් තමන් වහන්සේගේ පාද නමලා නලල් තලයේ බිම තියලා වන්දනා කළා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරමයි. මේ ශාසනය පහළ වුණා නම් අසංඛ්‍ය ගණන් මහරහතන් වහන්සේලා ඒ හැම රහතන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේට වගේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට වන්දනා කළා. ආන් ඒ තරම් අති ශ්‍රේෂ්ඨ තැනක හිටපු නිසා
උන්වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එක දවසක් උන්වහන්සේ වැඩම කළා. ඒ බොහෝ කාලයකට පස්සේ විශේෂයෙන් සඳහන් කරනවා බොහෝ කාලයක් එකී වසර 12ක් 12 වසරක්ම බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුව කොණ්ඩඤ්ඤන් වහන්සේ කොහේ වැඩියද කියලා. ඒ කාරණාව විස්තර කරන අට කතාවේ අපේ බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක පිණ්ඩපාතේ වඩින්න එහෙම නැත්නම් වෙන ගමනකට මාර්ගයට අවතීර්ණ වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ සමග වඩින අනික් මහා සංඝරත්නය වස් අනුපිළිවෙලින් තමයි භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගන්නේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ ළඟට ඊළඟට හිටගන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. ඊළඟට වප්ප බද්දිය මහ රහතන් වහන්සේලා. පිළිවෙලින් රහතන් වහන්සේලා වස් පිළිවෙලින් භාග්‍යතුන් වහන්සේගේ පිටුපසින් වැඩම කරන ගමන ආරම්භ කරනවා. ඒ වුණාට ධර්ම දේශනාවක් කරන වෙලාවට උතුම් වූ බුද්ධාසනයේට දෙපසින් විශේෂ ආසන දෙකක් පනවනවා. ඒ ආසන දෙක පනවන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට. උන්වහන්සේලා දෙනමගේ ආසනයේ පිටිපස්සෙන් තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආසනය පනවන්නේ. සඳහන් කරනවා සාරිපුත්ත මොග්ගල්ලායන් වහන්සේලා දෙනම මොන තරම් සීල ගුණයෙන් පොහොසත්ද. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්නේ මේ අග්‍ර ශ්‍රාවක බෝධිය වෙනුවෙන්. නමුත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉදිරි අසුනේ වාඩි වෙන්න මෙලිකමක් දක්වනවා කියලා. කොණ්ඩඤ්ඤයන් වහන්සේට මේ මහා නාගයන් වහන්සේලා දෙන්න සලකන්නේ මහා බ්‍රහ්මයෙකුට අනික් බ්‍රහ්මයින් කොහොම ගරු කරනවද? සරියුත් මොගලන් දෙනම වහන්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට ගරු කරන්නේ එහෙමයි කියලා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට මේ මහා ශ්‍රාවකයන් දෙන්න ඉස්සරහ වැඩ ඉන්න බයයි කියලා කියනවා. මහරහතන් වහන්සේට බයක් නැහැ. මේක මේ ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ කරුණ. හරියට අති භයානක විෂගෝර සර්පයෙක් ළඟ ඉන්න කොයිතරම් බයක් දක්වනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න මේ දෙනම වහන්සේ ඉච්චර බයයි කියලා කියනවා. මහා ගිනි කඳක් ළඟ ඉන්න කොයිතරම් බීතියක් දක්වනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ ළඟ ඉන්න සරියුත් මුගලන් දෙනම වහන්සේ ඒ තරම් බීතියක් දක්වනවා කියලා සඳහන් කළේ. මේක තර්කයට කරුණක් කරගන්න එපා. බීතිය දක්වනවා කියන එක ඒක ධර්ම ගෞරවය. ඒ කාරණාව කොණ්ඩඤ්ඤයන් වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මට වඩා මහා කල්ප අසංකේයයක් පාරමිතා පූර්ණේ කරලා ඉන්නේ අග්‍ර ශ්‍රාවක බෝධියට එන්නේ. මම මහා කල්ප ලක්ෂ 1යි මේ දෙනම වහන්සේ ලක්ෂ 1 හැරුණාම තවත් මහා කල්ප අසංකේයයක්. නමුත් මම පිටිපස්සේ ඉන්න නිසා ඉදිරියෙන් වාඩි වෙලා ඉන්නේ හුඟක් අපහසුයෙන්. ඒක එහෙම නොවෙන්න ඕනේ. සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන්න ඕනේ. උන්වහන්සේලා අපහසුතාවයට පත් නොකර මම භාග්‍යතුන් වහන්සේගෙන් සමුගන්න ඕනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට දන ගහලා වැඳා. වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. ස්වාමීනි මට වෙනත් දුර ප්‍රදේශයකට වැඩම කරන්න අවසර දෙනසේක්වා. මෙහෙම අවසර ඉල්ලන එක හේතුවක් තමයි සරියුත් මුගලන් දෙනම වහන්සේ පත්වන අපහසුතාවය.
පින්නතුනි තවත් හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න එළඹෙනව නම් යම් තාක් ප්‍රමාණයක් සදහැවතුන් ඒ ශ්‍රද්ධාවන්තයෝ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඉතුරු මල් ආදී දේවල් අරගෙන යන්නේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ළඟට. ඊළඟට උන්වහන්සේ වැඳ ගන්න යනවා. භාග්‍යතුන් වහන්සේ නම් මහා කාරුණිකයි. මේ ශාසනයේ මහ රහතන් වහන්සේලාත් මහා කාරුණිකයි. හැබැයි මහා කාරුණිකයි කියලා කීවට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට සමාන වෙන්න බෑ. අන්න ඒක මෙතන අපූර්වට පැහැදිලි කරනවා. මේ මහ රහතන් වහන්සේලා තමන් වහන්සේ මුණ ගැහෙන්න එන කවටවත් මූණ හංගන්නේ නැහැ. තමන් වහන්සේ ළඟට එනවට අකමැත්ත දක්වන්නේ නැහැ. වචන පිට කරනකොට මූණ අකුලා ගන්නෙ නැහැ. බොහෝම ප්‍රියමනාප විදිහට ළඟට එළඹෙන සියලුම දෙනාට ඊටාම වටින මිහිරි වූ දහම් කතාවකින් සංග්‍රහ කරනවා. එහෙම සංග්‍රහ කළත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ විවේකයට හරි කැමතියි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ ගාවට නම් කෝටි ගණන් ආවත් ඒ අතර ඒ සමග පිළිසඳර කතාවේ යෙදෙන්න දහම් දේශනා කරන්න ඒක භාග්‍යතුන් වහන්සේට කරදරයක් නෙමෙයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ මට්ටමේ. නමුත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ හරි කැමති සමාධියෙන් වැඩ ඉන්න. විවේකයෙන් වැඩ ඉන්න. මේ පිරිස හැමදාම මෙහෙම එනකොට ඒ සමාධියට විවේකයට උන්වහන්සේට බාධායි. ආන් ඒකත් සමුවරන් වඩින්න එක හේතුවක්. මේ කරුණුත් භාග්‍යතුන් වහන්සේට දක්වලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ කොහාටද වැඩම කරන්න තීරණය කරන්නේ? පින්නතුනි උන්වහන්සේ වැඩම කරන්නේ හිමාල වනාන්තරයේ සඳහන් කරනවා මන්දාකිනි පොකුණු සමීපයට කියලා. කොහෙද මේ මන්දාකිනි පොකුණ තියෙන්නේ? පින්නතුනි ජම්බුද්දීපය. කොයිතරම් විශාලද? සෝවියට් රුසියාවේ ඉඳලා පෘතුගාලය දක්වා පැතිරෙන තනි මහද්වීපය. අද මේක ආසියා යුරෝපා මහද්වීපය කියලා හඳුන්වන්නේ. එදා ජම්බුද්දීපය කියලා කිව්වේ මෙන්න මේ ආසියා යුරෝපා මහද්වීපයටයි. ආන්ගේ මහද්වීපේ තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැති යොදුන් 500 බැගින් උස මහ කඳු 84000ක් පිහිටලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒක සාමාන්‍ය පියවි මිනිස්සුන්ගේ ඇහැට පේන්නේ නෑ කියලාම සඳහන් කරනවා. ආන්ගේ පර්වත මස්තකයට තමයි මේ පර්වත වලට තමයි මේ වැඩම කරන්නේ. මේ සඳහන් කරලවන් මේ පර්වත සමීපයේ පිහිටලා තියෙනවා කියලා සුවිශේෂී වූ පොකුණු මොන වාගේ පොකුණුද පිහිටලා තියෙන්නේ? විශේෂයෙන් සඳහන් කරනවා අපි ඔය කතා කරන අනවතප්ත විල පිහිටලා තියෙන්නේ මෙන්න මේ කඳු අතර කියලා. චද්දන්ත විල පිහිටලා තියෙන්නේ මේ කඳු වල. මන්දාකිනි පොකුණ පිහිටලා තියෙන්නේත් එහි. සීහ පපාත විල, කරණ මුණ්ඩ විල ආදී මේ විල් පිහිටලා තියෙන්නේ මෙන්න මේ කඳු වල. යොදුන් 500ක් මේ කඳු උසයි. මනුස්ස වාසයේ ඉඳලා යොදුන් 200ක් පමණ ඉහළට ගියහම තමයි මේ පොකුණු පිහිටලා තියෙනවා කියලා කියන්නේ. විශේෂයෙන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමු අරගෙන ජනපදයෙන් ජනපදයට නියංගමින් නියංගමට වැඩම කරමින් බොහෝ දෙනාට අනුකම්පා කරමින් උන්වහන්සේ චද්දන්ත භවනයට වඩිනවා. චද්දන්ත භවන පිහිටලා තියෙන්නේ මේ කඳු මුදුන් වල.
කවුද විශේෂයෙන් චද්දන්ත භවන ස්පර්ශ කරනවා කියලා කියන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලා. මහරහතන් වහන්සේලා. මේ 이르දිමතුන් තමයි චද්දන්ත භවන ස්පර්ශ කරන්නේ. ආන්ගේ චද්දන්ත භවනයේට තමයි මහතෙරුන් වහන්සේ මේ වැඩම කරන්නේ. එහාට වැඩම කරාම කවුද එහි ජීවත් වෙන්නේ? සඳහන් කරනවා 이르දිමත් ඇත්තු ජීවත් වෙනවා කියලා. 이르දිමත් ඇත්තු කියලා කියන්නේ ඇත් කුල 10ක් ගැන අපි කතා කරනවා. මේ ඇත් කුල 10 9 වෙනි කුලය උපෝසත කුලය. 10 වෙනි කුලය චද්දන්ත කුලය. මේ ඇත්තු දෙගොල්ලටම අහසින් යන්න පුළුවන්. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන්නේ මේ තිරිසන් ඇත්තු කොහොමද 이르දිමත් වෙන්නේ කියලා. ජාතිය තිරිසන් වුණාට සංසාරේ කොයිතරම් පිං ඇද්ද? මොනතරම් පිං කරලා තියෙනවද කියන කාරණාව මේ සූත්‍රයෙන් අපිට වැටහෙනවා ඉස්සරහට. එහෙනම් 이르දියෙන් යන්නේ. මේ වාගේ 이르දියෙන් යන ඇත්තු යම් කෙනෙකුට හිමි වෙනවා නම් කොයි වාගේ කෙනෙකුටද පින්නතුනි මේ වාගේ යානාවල් ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. චක්‍රවර්ති මහ රජවරුන්ට තමයි ලැබෙනවා කියලා කියන්නේ. 이르දියෙන් යන ඇත්තු. හත්ති රතනය කියලා පහළ වෙන්නේ මේ 이르දිමත් ඇත්තු. මට හිතෙන්නේ චක්‍රවර්ති මහ රජවරුන්ට ලැබෙන මෙවන් ඇත්රුවණක් අපේ රටේ පහළ වෙච්ච දුටු ගැමුණු නරපතියට ලැබෙන්න චක්‍රවර්ති නොවි කොච්චර පින් තියෙන්න ඇද්ද කියලා. දුටු ගැමුණු රජුරවන්ට හිටියා කණ්ඩුල කියලා ඇති. විශේෂයෙන් සඳහන් කරනවා ඒ උපෝසත කුලයේ ඇති කියලා. ඒ පින් මහිමයන් අපට හිතන්නවත් මනින්නවත් පුළුවන් කමක් නැහැ. මහතෙරුන් වහන්සේ චද්දන්ත භවනට වැඩියහම මේ 이르දිමත් ඇත්තු පුදුම විදිහට සතුටු වුණා. සතුටු වෙලා ඒගොල්ලෝ කතා කළා අපිට මහා පුණ්‍ය ශේෂ්ත්‍රයක් පහළ වුණා. මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. චද්දන්තයන්ට උපෝසතයන්ට එහෙම හිතෙනකොට අපිට ලැබිලා තියෙන අවස්ථාවෙන් මිනිස්සු වෙලා අපි ප්‍රයෝජන නොගන්නේ මොන හේතුව හින්දාද කියලා තමයි අපි හිතන්න ඕනේ. මේගොල්ලන්ට හරි සතුටුයි. සඳහන් කරනවා තමන්ගේ නියපොතු වලින් චංකමන පිරිසිදු කළා කියලා. මොනවද මේ චංකමන කියලා කියන්නේ? සක්මන් මලු. පසේ බුදුරජාණන් වහන්සේලා සක්මන් කරපු සක්මන් මලු මේ චද්දන්ත භවනේ තියෙනවා. මහරහතන් වහන්සේලා 이르දියෙන් වැඩලා සක්මන් කරපු සක්මන් මලු මේ චද්දන්ත භවනේ තියෙනවා. නමුත් බොහෝ කාලෙකින් වඩින නිසා දැන් සක්මන් මලු වල තනකොළ ඇවිල්ලා. තම තමන්ගේ නියපොතු වලින් චංකමන පිරිසිදු කරලා ඉහලින් ඇවිල්ලා වැහිලා තියෙන අතුරු කිලි ඔක්කොම අයින් කරලා මහරහතන් වහන්සේට වාස භවනයක් හදලා දුන්න කියලා සඳහන් කරනවා. වාස භවන හදලා දීලා මේ ඇත්තු 8000ම එකට එකතු වෙලා තමන්ගේ ප්‍රධාන නායක හස්තියත් එක්ක සාකච්ඡා කරනවා. දැන් කොහොමද මහතෙරුන් වහන්සේට අපි උපස්ථාන කරන්නේ? සාකච්ඡාවේදී සඳහන් කරනවා එක එක්කෙනා මෙහෙම කරමු කියලා නම් හිතන්න එපා කියලා. විශේෂයෙන් සඳහන් කරන අට කතාවේ එහෙම හිතුවොත් මොනවා වෙයිද මහතෙරුන් වහන්සේට? ඥාතීන් ගොඩාක් ජීවත් වෙන ගමකට වැඩියා වාගේ වෙයි කියලා. ඇයි මොකද ඥාතීන් ගොඩාක් ජීවත් වෙන ගමට වැඩියහම වෙන්නේ? හැම ඥාතියෙක්ම හිතනවා අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි. අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි. අද අහවල්ලු බලයි. අන්තිමට අවසානයේට වෙන්නේ සෝදාගත්ත පාත්‍රයෙන් විතරක් නිහඬ වෙන්න. ඇයි අරයා සලකයි කිය හිටියා බලහම කවුරුවත් සලකලා නැහැ. දානේ වළඳන්න පාත්‍රයේ සෝදාගත්ත විතරයි ලැබිච්ච දෙයක් නෑ. මහා ඇත් රජවරු කියනවා එහෙම වෙලා බෑ. ඒ නිසා දැන් අපි බෙදා ගන්න ඕනේ මහතෙරුන් වහන්සේට සත්කාර කරන්න.
හැම ඇතෙකුටම දවසක් තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා මිනිස්සු ගාව නැති අපූර්ව ගුණාංග. ඊට පස්සේ සඳහන් කළා බෙදාගත්තට කමක් නැහැ. අද අහවලාගේ දවස වුණාට කමක් නැහැ. අනික් හැමෝම අද දවස උරුමකාරයට උදව් කරන්න ඕනේ කියලා. නිහඬ වෙන්න එපා. එයා උපස්ථාන ටික කරන අතරේ එයාට හැමෝම උදව් කරන්න ඕනේ. ඒ හින්දා කවුරුවත් තමන්ගේ අවස්ථාව මගේ අරගන්න එපා කියලා. ආන් ඒ විදිහට තමයි මේ 이르දිමත් ඇත්තු මහතෙරුන් වහන්සේට උපස්ථාන කරන්න පටන් ගත්තේ 12 අවුරුද්දක් පුරාවට. මේ චද්දන්ත භවන සමීපයේ තමයි තියෙන්නේ මන්දාකිනි පොකුණ. පින්නතුනි මේ සූත්‍රයේ මන්දාකිනි පොකුණ ගැන කියනකොට අට කතාවේ විස්තර කරනවා මන්දාකිනි පොකුණ කොයි වගේද කියලා. වර්ග යොදුන් 50ක් විශාලයි කියලා කියන්නේ. වර්ග යොදුන් 50ක් කියලා කියන්නේ යොදුනක් 70ක්ම 10ක් කියලා අරගත්තොත් මේ පොකුණ සතපුම් 5000ක් විශාලයි. ආන්ගේ දැවැන්ත පොකුණේ මැද්දේ තියෙනවා කියලා සඳහන් කරනවා යොදුන් 25ක් දිගින් පළලින් ප්‍රමාණය යටත් පිරිසෙන් දියසෙවල් කැබැල්ලක්වත් නැහැ කියලා. පලිඟු කැටයක් වගේ සුදෝසුදු ජල ධාරාවක් විතරයි තියෙන්නේ කියලා. ආන්ගේ යොදුන් 25න් පස්සේ ජලයේ තියෙන්නේ මිනිස්සුන්ගේ ඉන මට්ටමට විතරයි කියලා කියනවා. බහින්න නාන්න පුළුවන්. ඒ 25න් පස්සේ මේ යොදුන් 5000ක් තරම් මහ දැවැන්ත විල වටේටම තනි කරම සුදු නෙළුම් වලල්ලක් තියෙනවා කියලා කියන්නේ. ඒ නෙළුම් වලල්ල යොදුන් භාගයක් පළලයි කියලා කියනවා. නෙළුම් මල් වලින් පෑහිලා තියෙන බව සඳහන් කරනවා. හැබැයි අපේ නෙළුම් වගේ නෙමෙයි. ඒ නෙළුම් හුඟක් ලොකුයි කියලායි සඳහන් වෙන්නේ. නෙළුම් වලල්ලෙන් පස්සේ සුදු නෙළුම් වලල්ලෙන් පස්සේ තියෙන්නේ රතු නෙළුම් වලල්ල. ඒකත් යොදුන් භාගයක්. රතු නෙළුම් වලල්ලෙන් පස්සේ තියෙනවා කියලා සඳහන් කරනවා සුදු කුමුදු වලල්ල. ඒකත් යොදුන් භාගයයි. ඊට පස්සේ යොදුන් භාගයක් නිල් උපුල් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ යොදුන් භාගයක් රතු උපුල් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ යොදුන් භාගයක් දසත සුවඳ පැතිරෙන සුවඳ හැල් වලල්ලක් තියෙනවා කියලා සඳහන් කරනවා. සුවඳ හැල් වනාන්තරයෙන් පස්සේ උක් වනාන්තරයක් තියෙනවා කියලා සඳහන් කරනවා. පොකුණ වටේටම උක් වලල්ල යොදුන් භාගයක් විතර පළලයි. සඳහන් කරනවා හිතන් දෙපා කියලා උක් ගහක් අපේ උක් ගස් වාගේ කියලා. එක උක් ගහක් පුවක් ගහක් තරම් ලොකුයි කියලා කියන්නේ. ඒ උක් වලල්ලෙන් පස්සේ තියෙනවා යොදුන් භාගයක කැකිරි. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා අපි මේ ව්‍යංජනයේට පිළියෙල කරන කැකිරි නෙමෙයි කැකිරි නම් පළතුරු වර්ගයක් කියලා. ඊළඟට තියෙනවා කියන්නේ ලබු. ඊළඟට තියෙනවා කියන්නේ පැණි කොමඩු. මේ වලලු තුන යොදුන් එකමාරක් වැල්වල හැදෙන පළතුරු වලින් ගැවසීගෙන තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා ගෙඩියක් මහා හැලියක් වගේ ලොකු වෙච්ච තනිකරම වරක වනාන්තරයක් තියෙනවා කියලා. ඒ වරක වනාන්තරයට පිටින් කෙසෙල් වනාන්තරයක් තියෙනවා. විශේෂයෙන් කෙසෙල් ගැන පැහැදිලි කරනවා. එයින් කෙසෙල් ගෙඩි දෙකක් අනුභව කරන්න ගියොත් නම් ඒ පුද්ගලයා වෙහෙසටපත් වෙනවා කියලා. කෙසෙල් ගෙඩියේ තරම් ලොකුයි. කෙසෙල් වනාන්තරයෙන් පස්සේ තියෙන්නේ අඹ, ජම්බු සහ දිවුල් වනාන්තර තුනක්. යොදුන් භාගේ පොකුණ වටේටම තියෙනම වලලු වගේ තියෙන්නේ. ඊට අමතරව මේ කඳු මුදුන සිසාරා මනුස්ස පරිභෝජනයට ගන්න තවත් නොයෙක් පළතුරු නම් කොච්චරද සඳහන් කරන්නේ අට කතාවේ. ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා. අපි සාමාන්‍යයෙන් කියනවා වගේ කතා කරලා වැඩක් නැහැ කියනවා වගේ. ඒ තරම්ම පළතුරු වලින් පිරීලා තියෙන්නේ. මල් පිපෙන කාලෙට විශේෂ කාලයක් නෑ හැමදාම මල්. නමුත් වැඩියෙන් මල් පිපෙන කාල තියෙන්නේ ඇති. ආන්ගේ මල් පිපෙන කාලෙට ඒ මල් වල රේණු හමන සුළඟින් ඔසවලා ගන්නවා කියලා සඳහන් කරනවා.
ඒ ඔසවගත්ත මල් රේණු අරන් ගිහිල්ලා අර නෙළුම් වලල්ලේ නෙළුම් කොළ මත හලනවා කියලා සඳහන් කරනවා. අපි නෙළුම් කොළ දැකලා තියෙනවා. උපද්‍රවයක් නැති නෙළුම් කොළේ උඩට ගොට්ට වාගේ තියෙන්නේ. වතුර ටිකක් හැඳිලා තියෙන ඉඩ තියෙනවා. ආන් ඒ නෙළුම් කොළේ මුල තියෙන වලවල් වල මේ රේණු එකතු වෙනවා. රාත්‍රියට වැටෙන පින්නෙන් ඒ වලට පිණි එකතු වෙනවා. දවල්ට වැටෙන අවුවෙන් ඒ පිනිදිය පැහෙනවා කියලා සඳහන් කරන්නේ. එහෙම පැහෙනකොට අර මල් රේණුත් එක්ක පැහෙන්නේ ඒ රේණු වල පැණි තියෙනවා ගොඩක්. ආන් ඒ පිනිදිය අවුවෙන් පැහිලා මේ ලෝකේ තියෙන ප්‍රණීතම පැණි හැදෙනවා කියලා සඳහන් කරනවා. අට කතාවේ සඳහන් කරනවා ලෝකේ තියෙන ප්‍රණීතම පැණි මොනවද කියලා. ලෝකේ තියෙන රසවත්ම පැණි මී පැණි. ඒක ධර්මයේ සඳහන් කරන්නේ එහෙම. නමුත් මෙතන සඳහන් කරනවා රසවත් පැණි මී පැණි තමයි. හැබැයි සාමාන්‍ය මී පැණි වලට වඩා කුද්දක මදු ඊටාම මිහිරි කියලා. මොනවද මේ කුද්දක මදු කියලා කියන්නේ? මී බඳිනකොට අපි දන්නවා සමහර මී හුඹස්වල බෙනවල අපි තියෙන පෙට්ටිවල මී බඳිනවා. තවත් මී වර්ගයක් තියෙනවා ඊට වඩා මැස්ස කුඩයි. නමුත් ඒගොල්ලෝ මී බඳින්නේ අතුවල. ඒ මී වලට අපි කියන්නේ දඬුවැල් බෑ කියලා. ඒවත් ඒ දඬුවැල් බෑ පැණි මී පැණි වලට වඩා මිහිරි කියලා අට කතාවේ සඳහන් කරනවා. ඒ පැණි වලට තමයි කුද්දක මදු කියලා කියන්නේ. දැන් අර නෙළුම් ගොටු වල මොනවද එතකොට හැදෙන්නේ? කුද්දක මදු. පින්නතුනි සඳහන් කරනවා මේ ඇත්තු මහ තෙරුන් වහන්සේට උදේට මුව දෝවණේ කරන්න පැන් දත් මැදගන්න දන්ත කාෂ්ඨක අපි කියන්නේ දැහැටි දඬු කියලා. හිමාලයේ තියෙනවා කියලා සඳහන් කරනවා නාගලතා කියලා වැල් වගයක්. ආන් ඒ වැල් වලින් දැහැටි හදනවා. ඒ වැල් හපහම ඒ ඉස්ම වලින් මුඛය පිරිසිදු වෙලා සියලු මුඛ රෝග, විදුරු මස් රෝග සියල්ල දුරු වෙනවා කියලා සඳහන් කරනවා. මේ නාගලතා ආදී දන්ත කාෂ්ඨක සකස් කරලා පැන් සකස් කරලා තියෙනවා මුව දෝවණේ කරන්න උදේ පාන්දරම. ඊට පස්සේ විවිධ රසවත් ප්‍රණීත පළතුරු අරගෙන ගිහිල්ලා පූජා කරනවා. අර නෙළුම් ගොටු වල එකතු වෙලා තියෙන පැණි ගෙනහිල්ලා පූජා කරනවා. සඳහන් කරනවා නෙළුම් අලයක් නගුල් හිසක් වාගේ ලොකුයි කියලා. ඒ කියන්නේ එහෙනම් අපි මුලින් සඳහන් කළා අපේ මල් වලට වඩා මලුත් ලොකුයි කියලා. නෙළුම් අලයක් නගුල් හිසක් වාගේ ලොකුයි. නගුල් හිසක් වගේ කියනකොට තේරුම් නැත්තම් සඳහන් කරනවා නෙළුම් කොළවල නැට්ට මහ බෙර කඳක් වාගේ එක නැට්ටක් ලොකුයි කියලා. නෙළුම් දණ්ඩ. මේකේ පුරුක් තියෙන්න ඇති අට කතාවේ විස්තර කරන හැටියට කඩලා ගත්තාම එක පුරුකක කුඩා වාජනයක් පිරෙන්න තරම් කිරි තිබ්බා කියලා කියනවා. නෙළුම් දඬු වල කිරි තියෙනවා. නමුත් මේ කඩා ගත්තාම එක පුරුකක කුඩා වාජනයක් පිරෙන්න කිරි තියනවා කියලා. අපි පාවිච්චි නොකලට ආහාරයට මේ ඇත්තු මහතෙරුන් වහන්සේට මේ දඬු කඩලා කිරි එකතු කරලා ඒ කිරි ගෙනහිල්ලා පිළිගැන්නුවා කියලා සඳහන් කරනවා. නෙළුම් ඇට මී පැණි හකුරුයි මිශ්‍ර කරලා ඒ නෙළුම් ඇට පිළිගැන්නුවා කියලා කියනවා. අර මහා උක් වනාන්තරේ පුවක්ගස් වාගේ ලොකුවට තියෙන උක්ගස් කඩාගෙන ගිහිල්ලා පාෂාණ මත තියලා පාදයෙන් තලනවා කියලා සඳහන් කරනවා. තලලා ඒ පැණි මිරිකලා පාෂාණ මත ගල් මත තියෙන පොඩි පොඩි වලවල් වලට එකතු කරනවා කියලා කියනවා. එහෙම එකතු කරලා තියහම අවුවට ගල් රත් වෙලා පැණි පැහිලා අර පොඩි පොඩි ගල් වලවල් වල පලිඟු කැට වගේ කිරි ගල් කැට වගේ හකුරු හැදෙනවා කියලා කියනවා. ආන්ගේ හකුරු ගෙනහිල්ලා මහතෙරුන් වහන්සේට පූජා කළා කියලා සඳහන් කරනවා. 12 අවුරුද්දක් මේ චද්දන්තය උන්වහන්සේට උපස්ථාන කරලා තියෙන හැටි.
චද්දන්තයන්ගේ උපස්ථාන සංග්‍රහ ලැබමින් මහතෙරුන් වහන්සේ උපරිම විවේකයක් භුක්ති විඳිමින් උන්වහන්සේ වැඩ හිටියා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මොකද්ද මේ කාය විවේක කියලා කියන්නේ? අපිට එහෙම විවේකයක් නැහැ. අපි හැම තැනම දුවනවා නොඑක් වැඩ. අපිට එහෙම විවේකයක් ලැබෙන්නේ ජීවිතෙන් සමුගන්නම වෙයි. චිත්ත විවේක. චිත්ත විවේක කියලා කියන්නේ පංච නීවරණයන්ගෙන් කිසි කරදරයක් නැහැ. මේ හැම තැනම අපි දුවවන්නේ මේ නීවරණ. දැන් නීවරණයන්ගෙන් කරදර නැති නිසා හිතත් බොහොම නිදහස්. උපදි විවේක. උපාදානය කරගත්ත කිසි දෙයක් නැහැ. ඒ හින්දා පුදුම විවේකයක් තියෙනවා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේ විවේකයට හරි කැමතියි. ඒ විවේකය හොයාගෙනයි වැඩි. 12 අවුරුද්දක් ඒ උතුම් විවේක සුවය භුක්ති විඳිමින් චද්දන්තයන්ගේ අප උපස්ථාන ලැබමින් ඔවුන්ට අප්‍රමාණ කුසල් අත්පත් කරවමින් මහතෙරුන් වහන්සේ වැඩ හිටියා. පින්නතුනි සඳහන් කරනවා කේලාස කියලා කඳු මුදුනක් තියෙනවා කියලා. මේ ප්‍රදේශයේ කේලාස කියලා කඳු මුදුනක් තිබ්බා කියලා සඳහන් කරනවා. ඒ කඳු මුදුනේ එක දිව්‍ය පුත්‍රයෙක් වාසය කළා කියලා සඳහන් කරනවා නාගදන්ත කියලා. මහතෙරුන් වහන්සේ ඇතැම් දවසක නාගදන්ත දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය කුටියේ ద్వාරයේ ළඟට පිණ්ඩපාතේ වැඩිය කියලා කියනවා. බොහෝම ශ්‍රද්ධාවන්තයි මේ දිව්‍ය පුත්‍රයා ඒ වෙලාවට නෙළුම් මල් වල හැදෙන මීපැණි ගිතෙල් සහ හකුරු යොදලා ජලය එකතු කරන්නේ නැතුව පිළියෙල කරගත්ත කිරිබත් මහතෙරුන් වහන්සේට පූජා කරනවා කියලා කියනවා. නෙළුම් මල් වල හැදෙන පැණි හකුරු සහ ගිතෙල් එකතු කරලා තමයි මේ ප්‍රණීත කිරිබත හදලා තියෙන්නේ. මහතෙරුන් වහන්සේ වැඩි දවසට පූජා කරගන්නවා. ඒ දෙවියට එහෙම කිරිබත් ලැබෙන්නේ මොකක් හින්දාද කියලා විශේෂයෙන් කාරණාව ප්‍රශ්නයක් අහලා විසඳනවා. පෙර කාශ්‍යප බුද්ධ කාලයේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉඳලා අවුරුදු 20000ක් සුවඳ ගිතෙල් වලින් හදලා සලාක බතක් දුන්නා කියලා. හකුරු මීපැණි වෙඬරු යොදලා සුවඳ ගිතෙල් එක්ක මේ සලාක බතක් කියලා කියන්නේ. අපේ විහාරස්ථාන වලට දානේ අරගෙන එනකොට දායකයෝ ගේනකොට අපි කියන්නේ peeru දානේ ගේනවා කියලා. මේ මාසේ පළවෙනිදාට දානේ තිබ්බ කෙනාට ආයෙ සමහරලාට දානේ ලැබෙන්නේ ඊළඟ මාසේ පළවෙනිදාට. සමහර තැන්වල මාස 2කට 3කට සැරයක්. සමහර විහාරස්ථානවල නම් අවුරුද්දකට විතර සැරයක්. දායක පිරිස් හුඟක් ඉන්නවා. ආන් එහෙම දෙන්න දාන්න තමයි සලාක බත කියලා කියන්නේ. ආන් එහෙම සලාක දානයක් දීලා තියෙනවා අවුරුදු 20000ක්. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ ආයුෂ දිගයි. භාග්‍යතුන් වහන්සේගේ ආයුෂත් අවුරුදු 20000ක්. අවුරුදු 20000ක් සංඝිකව මේ සලාක බත දුන්නා. ආන් ඒ පින නිසා තමයි මේ දිව්‍ය පුත්‍රයාට මේ විදිහට ප්‍රණීත ආහාර ලැබෙන්නේ. ඒව මහතෙරුන් වහන්සේට පූජා කරලා තව බොහෝ සේ කුසල් රැස් කරගත්තා. පින්නතුනි 12 වසක් එහිම වාසය කරලා මහතෙරුන් වහන්සේ එක දවසක් කල්පනා කළා දැන් මට පිරිනිවන් පාන්න කාලය ඇවිල්ලාද කියලා. ආයු සංස්කාර අත්හරින්න දැන් හොඳද කියලා. බලනකොට කාලේ හොඳයි. පිරිනිවන් පාන්න කාලය ඇවිල්ලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරලා බැලුවා මා විසින් කොහෙ පිරිනිවන් පාන්නද කියලා. තමන් වහන්සේට වැටහුණේම 12 අවුරුද්දක් තිස්සේ මං වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසෙමින් මහන්සි වෙමින් මට උපස්ථාන කළ මේ චද්දන්තයන් ළඟ මේ චද්දන්ත භවනේම පිරිනිවන් පාන එක තමයි මට හොඳ. එහෙම තීරණය කරලා අපි බුදු පියාණන් වහන්සේ ළඟට වැඩියා ස්වාමීනි පිරිනිවන් පාන්න අවසරද කියලා අහන්න. පින්නතුනි ආන් ඒ කාරණාවේදී විශේෂ කරුණු කීපයක් එලි කරනවා. උන්වහන්සේ වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න කලින් ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි.
ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ වෙමි. භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙලා දන ගහගෙන භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල මුවෙන් සිඹිනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් සූත්‍රයේ මේ කාරණාව අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව භගවතු පාදේසු සිරසා නිපතිත්වා භගවතු පාදානි මුකේනච පරිචුම්බති. ඒ කියන්නේ සිප ගන්නවා කියලා. පානීහිච පරිසම්බාහති. තමන්ගේ අත්ලෙන් මුළු සිරිපා ධාතුවම සම්බාහනය කරනවා. නාමංච සාවීති. නමත් කියනවා. කොණ්ඩඤ්ඤෝ හම් භගවා කොණ්ඩඤ්ඤෝ හං සුගතා සුගතාති. යන්නූනාහං ආයස්මන්තං අඤ්ඤා කොණ්ඩඤ්ඤං භගවතු සම්මුඛා සාරුපාහි ගාතාහි ආදි වශයෙන් සඳහන් කරනවා. මුවෙන් සිඹිනවා. අත්වලින් පිරිමැද මැද සම්බාහනය කරනවා. මම කවුද කියලාත් කියනවා. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. සඳහන් කරනවා ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කීවේ නෑ කියලා. ඇයි කියන්නේ නැත්තේ? ඒ තරම්ම නිහතමානී කෝටි ලක්ෂයක් සක්වලේ ලෞතර භාග්‍යතුන් වහන්සේට විතරක් වන්දනා කරන භාග්‍යතුන් වහන්සේ යම් තරමක් විශ්ව ධාතුවේ ප්‍රසිද්ධද කොණ්ඩඤ්ඤයන් වහන්සේත් ඒ තරම්ම ප්‍රසිද්ධයි. අනික් රහතන් වහන්සේලා එහෙම ප්‍රසිද්ධ නැතුව ඇති. ඇයි කොණ්ඩඤ්ඤයන් වහන්සේ විශේෂයෙන් ප්‍රසිද්ධ? ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉස්සරලාම රහතන් වහන්සේ. කවුද මේ ශාසනයේ අසංඛ්‍ය ගණන් මහරහතන් වහන්සේලා අතර මුලින්ම රහත් උනේ කියලා ඇහුවොත් හැමෝම දන්නවා ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ බව. ඒකයි කියේ භාග්‍යතුන් වහන්සේ තරමටම ප්‍රසිද්ධයි කියලා. ආන් ඒ තරම් තානාන්තරයක් තියෙනවා. නමුත් තමන්ගේ නම්බු නාමේ නම් කීවේ නෑ කියලා සඳහන් කරා. බුදුරජාණන් වහන්සේට එහෙම වන්දනා කරනකොට විශේෂ කරුණු කීපයක් බලාපොරොත්තු වෙනවා. 12 අවුරුද්දකින් පස්සේ භාග්‍යතුන් වහන්සේ දැක්කේ අලුතෙන් ශාසනයට ආපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ කවුද කියලා දන්නේ නැහැ. කෙස් සුදු වෙච්ච ඉස්සරහට කුඩු වෙච්ච ගෝපාන ශිවංක කියලා කියන්නේ. ඉස්සරහට නැමිලා කුදු වෙලා කෙස් සුදු වෙච්ච කුදු වෙච්ච භාග්‍යතුන් වහන්සේ ළඟින්ම ඇසුරු කරන මේ මහල්ලා කවුද කියලා කාට හරි හිතුණොත් ඒ හිතුන අය නිරය පුරවනවා කියලා කියන්නේ. ආන් එහෙම හිතෙන්න ඉඩ දෙන්නේ නැතුව තමයි මේ කවුද කියලා දැනගන්න ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ වෙමි කියලා කියන්නේ. එතකොට මේ නොදන්න පිරිස දන්නවා එහෙමනම් කෙස් පැහිලා ඉස්සරහට නැමිලා කුදු වෙලා මේ ඇවිල්ලා ළඟම ඇසුරු කරන්නේ මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ තරමටම ප්‍රසිද්ධ වෙච්ච ගෞතම ශාසනයේ මහා ශ්‍රාවකයා කියලා කෙනෙකුට හිතුණා නම් දෝත එකතු කරලා සාදු කියුණා නම් ඔවුන් හැමෝම දෙව්ලොව පුරවනවා කියලා කියන්නේ. ඔවුන්ට මේ අවස්ථාව උදා කරන්නයි එහෙම සඳහන් කළේ. මේ කරුණ තවත් විස්තර නොකලට මේ ශාසනයේ මහා සංඝයා කවුද කියලා තේරුම් ගන්න හොඳ තැනක් නේ. වැරදි සිතුවිල්ලක්වත් ඇති කරගත්තොත් ඔහුට ඒක විපාක දෙනවා. තනියම පුද්ගලයෙකුට විතරක් නෙමෙයි ඔහුගේ පරම්පරාවටම විපාක දෙනවා කියලා කියන්නේ. ඔහුගේ ධනස්කන්ධය පවා පිච්චෙනවා කියලා සඳහන් කරන්නේ. ඒකයි මම මුලින් වන්දනාව වෙලාවෙ සිහිපත් කළේ. බනින කෙනාට බනින්නේ නැහැ. ගහන කෙනාට ගහන්නේ නැහැ. රවණ කෙනාට රවන්නේ නැහැ. එකට එක කියන්න යන්නේ නැහැ. කාට තමන්ට කවුරු මොනවා කිව්වත් මේ මහා සංඝයා ඉවසනවා.